සමාජ ආකල්පහා ගැටන යථාර්ථයේ කතිකාවත. සුබ දවසක් සියලු දෙනාටම. හැමෝම ආදරය කරන විශේෂ මාසයක එක් විශේෂ දිනයක් තියෙනවා. ඒ දිනේ තරුණ තරුණියන්ට හරි සුවිශේෂී. කෙනෙක්ට හිමිවුණු, කෙනෙක්ට අහිමිවුණු, තව කෙනෙකුට හිමිවෙලත් රැකගන්න බැරි වුණු, තව කෙනෙක් තවමත් සොයන හරි අපූරු දෙයක් තමා ආදරය කියන්නේ. මේ ආදරණියන්ගේ මාසේ යථාර්ථය මගින් අපි කතා කරන්න යන්නේ තරුණ ඔබ මම සොයන ආදරය සහ ජේසු ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වන ආදරය ගැන. ඉතින් සුපුරුදු ලෙස මේ ආදරණියන්ගේ මාසේ ආදරෙන් කතා කරන්න අදත් අප සමග එක් වෙනවා ගරු රොෂාන් තිසේරා පියතුමා. පියතුමනි, බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඔබ වහන්සේව. ජෙස්විටයි ෆාදර්. ජෙස්විට. පියතුමනි, අපේ මාතෘකාවට යන්න කලින් මා කැමති දැනගන්න මේ වැලන්ටයින් කියන සාන්තුවරය පිළිබඳව ඉතාමත් කෙටියෙන්. ඇත්තටම පුතේ වැලන්ටයින් කියන සාන්තුවරය. ඒකට මේ කතෝලික සභාව තුළ හිටපු පූජක තුමෙක් තමයි මෙතුමා. මෙතුමා ජීවත් වුණේ ඉතාලියේ 226 වෙනි වර්ෂයේදී තමයි ජීවත් වුණේ. ඒකට මෙතුමාගේ ජීවිත කාලය ගත බොහොම කෙටි කාලයක්. අවුරුදු 43ක වගේ කෙටි කාලයක්. මෙතුමාව මරණයට පත් කරනු ලබන්නේ 269 වෙනි අවුරුද්දේ පෙබරවාරි 14 වෙනිදා. ඒතර මෙතුමාව මරණයට පත් කරන්න හේතු කාරණාවක් තිබුණා. මෙන්න මේ කාරණාව පිළිබඳව අපිට හොඳ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. මෙතුමා කවුද කියන එක හඳුනා ගන්න, මෙතුමාගේ චරිතය මොකක්ද කියන හඳුනා ගන්න. ඒ තමයි අපිට එදා සමාජය තුළ රටේ පාලකයා වුණේ ක්ලෝඩියස් the second. ක්ලෝඩියස් දෙවෙනි ක්ලෝඩියස් කියන එම්පරර් තමයි රටේ පාලකයා වෙලා හිටියේ. ඒකට මෙතුමාගේ කාලය තුලදී මෙතුමාට අවශ්‍ය වුණා තරුණයින්ම තමන්ගේ යුද සෙබළුන් හිතට බඳවා ගන්නට. තරුණයින්ම යුද සෙබළුන් හිතට බඳවා ගන්නකොට මේ අය විවාහ ජීවිතය ඇතුළෙන් පටන් ගත්තා. ඉතින් එහෙම නිදහසේ ඔවුන්ට උන්ගේ කාර්ය කරගන්නට එතන මේ යුද කටයුතු වලට යොමු වෙන්නට උන්ට හැකියාවක් නැති වෙනවා. මේ නිසා එම්පරර් විසින් නීතියක් පැනෙව්වා තරුණ අයට විවාහ වීම සම්පූර්ණයෙන්ම තහනම් කියලා. ඒත් මේ තහනම් කරන ලද විවාහ ජීවිතය නිසා සමාජය තුළ ජීවත් වුණු තරුණ දූපතුන්ට වෙච්ච අසාධාරණය දැකපු මේ වැලන්ටයින් කියන පියතුමා උන්වහන්සේ රහස්‍යගතව හොරෙන් මේ තරුණ දූපතුම එකට එකතු කරලා ඒ අයව කසාද බඳලා දුන්නා, නැත්නම් විවාහ කරවලා දුන්නා. ඒත් මේ බව දැනගත්ත රටේ පාලකයන් එම්පරර් මෙතුමා විසින් තීරණය කරන ලබනවා මේ වැලන්ටයින් කියන පියතුමාව ඉසකසා මරා දමන්නට. මේක තමයි ඇත්තටම වැලන්ටයින් කියන මේ සාන්තුවරයා නිර්මාණය කරපු තැන. ඒතර කතෝලික සභාව විසින් හඳුනාගත්ත වැලන්ටයින් කියන පියතුමා ප්‍රේම කරන එමෙතන ආදරය කරන තරුණ දූපතුන් වෙනුවෙන් මැදහත් වෙලා ඒ අය උදෙසා ජීවිතේ පූජා කරපු තැනැත්තෙක් නිසා ඔහුව ලෝකෙට අනාවරණය කරලා ලෝකෙට හඳුන්වා දෙන්න පටන් ගත්තා. එතුමා තමයි වැලන්ටයින් සාන්තුවරයා කියන්නේ. පියතුමනි, ආදරය කියන්නේ මොකක්ද? මේ අද තරුණ තරුණියන් ආදරය කියලා සොයන්නේ මොකක්ද? ඇත්තටම ඔය ආදරය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට මම පිළිතුරක් දෙන්නට යනකොට මම කැමති පුතේ මෙන්න මේ විදිහට පටන් ගන්න. මම පාසල් ගුරුවරයෙක් හැටියට සේවය කරනකොට මීගොඩ මාරිස්ටලා විද්‍යාලයේ මගේ සිරිතක් තිබුණා. මම පන්ති කාමරයට ඇතුල් වෙන්නේ දොර ළඟට වෙලා විනාඩියක් දෙකක් හොඳින් පැහැදිලිව සියලුම ළමයින්ගේ මූණු දෙස බලාගෙන ඉන්නවා. මෙහෙම බලන් ඉන්නකොට මම ඒ පන්ති කාමරයේ ඇතුලේ ඉන්න සියලුම දරුවන්ගේ සිත කියීමේ කුංචි හැකියාවක් ජෙසු මට දීලා තියෙනවා. මේ හැකියාව තුළින් මම මේ දරුවන්ව හඳුනාගෙන තමයි මම පන්තියට ගිහිල්ලා මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ. පුතේ දැන් මේ විදිහට යනකොට මම දැක්කා පන්ති කාමරයේ අවසාන පෙළියේ එක මුල්ලකට වෙලා දරුවෙක් ඉන්නවා. ඒ දරුවාව අපි නමින් හඳුන්වා නොදෙන්නට මම වග බලා ගන්නවා.
හොඳ නැති නිසා ඊළඟට මේ දරුවාට මම කිව්වා ගෙනම කියලවලා අපි හිතමු උපකල්පනය කරමු සමන් කියලා හිටියේ. සමන් ඔය සාක්කුවේ තියෙන එක එළියට ගන්න. ඔක කියලා කිසි දෙයක් නැහැ. නැවත ඔක සමන් ඔය සාක්කුවේ තියෙන දේ එළියට ගන්න. කියලා කිසිම දෙයක් නැහැ කියලා. සමන් ඔය සාක්කුවේ තියෙන දේ එළියට ගන්නවද නැත්නම් මම සාක්කුවට අත දාලා ගන්නද? තුරුහි පුංචි කොල් කෑල්ලක් එළියට ගන්න. පොදෙන්න කියලා මේ කොල් කෑල්ල අරන් බලනකොට ඒක සඳහන් කරලා තිබුණා මෙන්න මේ වගේ වාක්‍යයක්. අපි ෆිල්ම් වල චිත්‍රපටි වල වගේ ගස් වටේ දුව ආදරය කරමු. එහෙම කියලා හાર્ට් දෙකක් ඇඳලා ඒ හાર્ට් දෙකට මැදින් ඊතලයක් ගහලා තිබුණා. ඒත් මේ පුංචි කොළු ගැටයා 8 වසරේ පන්තියේ හිටපු මේ පුංචි කොළු ගැටයා ආදරේ හඳුන්වාගත්තේ මෙන්න මේ විදිහටයි. ආදරේ දැක්කේ මේ විදිහටයි. ඒ තමයි ෆිල්ම් වල චිත්‍රපටි වල මීටර් 50ක් දුර දුවනකොට කපල් එකක් මේ දෙන්න අඳන් ඉන්න ඇඳුම් ඔය මීටර් 50 ඇතුළත 4-5ක් සමහර ඊටත් වැඩි වෙනස් වෙනවා. ඒ තරම් සුන්දර ආදරයක් තමයි මේ දරුවෝ දෙන්නේ. අද සමාජය තුල මේ පුංචි දරුවා මෙවැනි අත්දැකීම් කියන පුංචි දරුවා එක චිත්‍රපටි වල දකින ආදර කතන්දරයන් එහෙම නැත්නම් අපි ටෙලි නාට්‍ය වල තිබෙන ආදර කතාවන් එහෙම සමාජය තුලින් උතු මුණ ගැසෙන පාක්වල දකින මේ ආදර කතා මේ දේවල් ඔස්සේ තමයි මේ දරුවෝ හැමතිස්සම ආදරය කියන්නේ මොකක්ද කියලා ඒ පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්න බලන්න. ඒතර මේ දරුවා තරුණයෙක් බවට පත් වෙනකොට මෙයා අරගෙන එන ආකල්ප සහ සිතුවිලි මේ අත්දැකීම් මේ සියලුම දේවල් යෙදিলা තියෙන්නේ මෙන්න මේ සාමාන්‍ය දේවල් තුළ. ඒතර ආදරය කියන්නේ මේකටද? ආදරය කියන්නේ ඉතර පිළිතුරු දෙයක්. සුන්දර දෙයක්, බොහොම ලස්සන දෙයක්. ඒකද ඒ කියන්නේ එහෙනම් ආදරය කියන්නේ පුතේ ඇත්තටම තමාව අමතක කරමින් තමන් විසින් අනිකා උදෙසා ජීවිතය කැප කිරීමක්. තමාගේ ජීවිතය අනිකා උදෙසා පරිත්‍යාග කිරීමක්. එනිසා සැබෑ ප්‍රේමය කියන්නේ මම මා වටේ ලඝු කරගත්ත මා වටේ කේන්ද්‍ර කරගත්ත දෙයක් නෙමෙයි. සැබෑ ප්‍රේමය කියන්නේ මම අනිකාට දෙන දේ. මම අනිකාට දෙන දේ. මට කොයිතරම් දුරට හැකියාවක් තිබෙනවද? තව කෙනෙකුට මාව දෙන්නට මං ගැන හිතන්නේ නැතුව මගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව මට මගේ ලෝකය ගැන හිතන්නේ නැතිව මං කොයිතරම් දුරට සූදානම්ද මගේ ජීවිතේ අනිකා උදෙසා දෙන්නට. එතකොට එහෙනම් සැබෑ ආදරය කියන්නේ පුතේ මම මාව අනිකා උදෙසා පරිත්‍යාග කිරීම. මම මාව අනිකා උදෙසා දානය කිරීම. ඒත් මේ ආදරය කියන මේ යථාර්ථය නිවැරදිව පැහැදිලිව අවබෝධ කරගන්නට අද සමාජයේ ඉන්න තරුණ දුරට වගේම අපි හැම කෙනෙක්ම කොයිතරම් දුරට පොහොසත් වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ තමයි සමාජය තුළ අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මම හිතන්නේ පුතා අහ ප්‍රශ්නෙට මම නිවැරදි පිළිතුරක් දුන්නා කියලා. පියතුමනි එදා දෙවන් වහන්සේගේ එකම පුත්‍රයා වූ ජේසුස් වහන්සේ එවනවා පාපයෙන් අප මුදවන්නට. උන්වහන්සේ කුරුසගසේදී අපි වෙනුවෙන් දිවිපිදුවේ ආදරයේ සැබෑම අර්ථය ලොවට පෙන්වා දෙමින් ඒ පරිත්‍යාගය. නමුත් අද ආදරයට පුළුවන් වෙලා තියෙනවා මිනී මරන්න. ආදරයට පුළුවන් වෙලා තියෙනවා කෙනෙක්ට අපහාස කරන්නට. ඇයි ආදරය මෙතරම්ම පිරිහුනේ? එදා ජේසුස් වහන්සේ ඉගැන්වූ ප්‍රේමයේ ඉගැන්වීම් වලට අද මොකද වෙලා තියෙන්නේ පියතුමනි? ඇත්තටම මම කැමති ජේසුස්ගේ වචනය ඔතනට භාවිතා කරන්න. උන්වහන්සේ කියනවා තමාගේ මිතුරා උදෙසා ජීවිතේ පූජා කරනවටත් වඩා උතුම් ප්‍රේමයක් තවත් නැත. අද ලස්සන වචන ටිකක්. උන්වහන්සේ මේක වචනයකට පමණක් සීමා කරන්නේ නැහැ. උන්වහන්සේ මේක තමන්ගේ ජීවිතය තුළින් ඔප්පු කරලා පෙන්නනවා. අනිත් සතමා ඉතින් ජේසු තමන් ගැන නොසිතා මුළු ලෝකයා උදෙසා තමන් වහන්සේගේ ජීවිතය කුරුසගස තුළ පරිත්‍යාග කරන්න. ජීවිතේ පූජා කරන්න. ජේසු කතා කරන ප්‍රේමය මේකයි. පරිත්‍යාගය. පරිත්‍යාගයෙන් තොර ප්‍රේමයක් පවතින්නට බෑ. මම කොයිතරම් දුරට සූදානම්ද මගේ ජීවිතය තුළ මම අනිකා උදෙසා පරිත්‍යාගී වෙන්න. පුතා තව කාරණාවක් මතු කරා මෙතන බොහොම වැදගත් කාරණාවක්. ඒ තමයි අද
තරුණ දූදරුවෝ අතර තිබෙන අපිට ප්‍රේම සම්බන්ධතාවයක් කඩා වැටීම, සිත් ඇවුලක් ඇතිවීම, කලකිරීමක් ඇතිවීම, එපාවීම තුළ එකිනෙක කෙනා කුලල්කා ගැනීම, ගහමරා ගැනීම, අපහාස කිරීම, උපහාස කිරීම වැඩි දෙයක් නෙමේ. අපි දැක්ක මීට ටික කාලෙකට ඉස්සෙල්ලා අපේ සමාජය තුළ, අපේ සමාජ මාධ්‍ය ජාලාවන් තුළ, ඒ වගේම අපිට ටීවී එකේ තුළ අපිට දැක් ගන්න පුළුවන් වුණා. ගොඩාක් දුරට තරුණ දරුවෝ සමහරට පාසල යන වයසේ අවුරුදු 15 16 දරුවෝ පාරවල් දිගේ මන්නපි අරගෙන එහෙම නැත්නම් කඩු කිරිසි අරගෙන ගිහලා කපා ගන්න, කොටා ගන්න, ගහ මරා ගන්න තත්ත්වයට පත් වෙලා තිබුණා. මොකක්ද මේකට හේතුව? මේක පිටිපස්සෙන් තිබුණ එකම එක දෙයයි. ඒ තමයි ආදරය කියන්නේ මොකක්ද කියන පිළිබඳව මෙයට අවබෝධ කරගන්න බැරි වුණා. ඒතර ආදරය කියන වචනේ පිටිපස්සේ සැඟවුණු ඒ පරිත්‍යාගය කොයිතරම්ද කියන එක පිළිබඳව අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසායි. ඉතින් මෙන්න කියද්දී මට පොඩි සිද්ධියක් මතක් වෙනවා. ඒ තමයි ඔබ දන්නා සිද්ධියක් කියන්නේ ඇත්තටම මේක සින්දුවක්. ඔබ කවුරුත් අපි කවුරුත් ආදරය කරන බොහොම ලෙන්ගතු සින්දුවක්, ගීතයක්. මේ ගීතේ තමයි හන්තානිට පායන සඳ ලස්සනයිද කියන්නේ. හරි අපූර්ව ගීතයක් තියෙනවා. හරි අපූර්ව ගීතයක්. ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි, රැට නිදන තනි පැදුරේ නැති කීනකි සකි. ආල බිඳුණු දා කුමටද හඳුරු හෙළනු සකි, ආල වඩන යන තේරුම බෝ සත් ලස්සනයිද කියන්න මානොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න. හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න. අඳුරුලලා වහිනා කල සරස විබිමට මෙන්ද අඳුරුලලා වහිනා කල සරස විබිමට මෙන්ද උඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න. හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න. මඩුලු වත වනාවි එපා අහක බලන්න. ලතා මඩුලු වත වනාවි එපා අහක බලන්න. මාගෙන මතකය ගුලි කර මහවැලියට දමන්න. හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න. හන්තානට පායන
ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න. මේ ගීතය හදන්නට පාදක වෙච්චි ඒ කාරණාව පිළිබඳව මේ ගීතය ලියවූ ධම්මික බණ්ඩාර කියන මේ ගුරුතුමා සඳහන් කරනවා මෙන්න මේ විදිහට. ඒ තමා එකක් තමා එතුමා ටියුෂන් කරනකොට ඒ ටියුෂන් පන්තියේ විවේක කාලයේදී එතුමා දැකලා තිබෙනවා තරුණ පුංචි ප්‍රේම මොටෑයෝ දෙන්නෙක්. මේ විදිහට තමයි එතුමා සඳහන් කරනවා. මමත් ඒ වචනේ විදිහටම භාවිතා කරා. මේ දෙදෙනා විවේක කාලෙදී එක කෙහෙල් කොලේ බත් ටිකක් උතාගෙන ඇවිල්ලා කොහේ හරි මුල්ලකට ගිහිල්ලා ඒ කෙහෙල් කොලේ ලිහාගෙන ওই බත්පත දෙකට බෙදාගෙන බොහොම ආදරෙන් ලිංගතු කරනවා. මේ විදිහට මේ ප්‍රේම සම්බන්ධතාවය දිගින් දිගටම පැවතුණා. විභාගය ආව උසස් පෙළ විභාගෙට පෙනී සිටිය දෙදෙනාම ඊට පස්සේ විභාගෙට පෙනී සිටලා ප්‍රතිඵල ආපුහාම අර තරුණ දියණිය මේ ගුරුවරයා හොයාගෙන එනවා. ගුරුවරයා හොයාගෙන ඇවිල්ලා ඉවරලා ගුරුවරයාව දැනුවත් කරනවා ඇය සියලුම විෂයන්ට ඒ සාමර්ථ්‍යයන් ලබාගත් බව. බොහොම සන්තෝෂයෙන් ගුරුවරයා මේ පිළිබඳව විඳින්න පටන් ගන්නවා. දෙවනුව නැවත එන්නේ විශ්වවිද්‍යාලයට තේරලා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නට ඉස්සෙල්ලා මේ ගුරුවරයා හොයාගෙන ඇවිල්ලා කියලා යනවා. මේ සිද්ධියත් එක්කම කොහොමම අකාමැකිලා යනවා. දවසක් මේ ගුරුතුමා පාරක් අයිනේ හිටගෙන ඉන්නකොට ඌට මුණ ගැසෙනවා තවත් එක් චරිතයක්. ඒ තමා අර තරුණ දියණිය ප්‍රේම සම්බන්ධතාවයක් නිර්මාණය කරගෙන ඇති කරගෙන තිබුණු අර තරුණ පුතා. පයිපක් දාලා වාහනකින් ඇවිල්ලා එකපාරට බහැලි වෙලා ගුරුතුමා ළඟ නැවතිලා ඔබතුමාට මම මතකද කියලා. එතකොට යන්තම් ඡායාව වගේ මතකයක් කොහොම හරි මේ සිද්ධිය මතකයට එනවා. ඒකට මේ අහනවා ගුරුතුමා කෝ ඔබගේ පෙම්වතිය දැන් මොකද කරන්නේ? මොකද වෙලා තියෙන්නේ? එතකොට මේ තරුණයා කියනවා මම ඇයව අතහැරියා. අද සමාජයේ නම් ගොඩක් දුරට ඒක හේතුව තමයි ඇය විශ්වවිද්‍යාලයට ගියා ඒත් මට මගේ පවුලේ බර දරන්න සිදු වුණා. ජීවිතයට උර දෙන්නට සිදු වුණා. ඒක සාමාන්‍ය සිදු වෙන්නේ විශ්වවිද්‍යාලේ ගිය දරුවෙක් තමාගේ පෙම්වතාව එහෙම නැත්නම් පෙම්වතියව අතහැරලා ඒ විශ්වවිද්‍යාල පරිසරය තුලින් අලුත් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. නමුත් මේක අදහා ගන්නට බැරි සිද්ධියක් මෙතන සිදු වෙලා තිබෙන්නේ. ඒ තමයි පෙම්වතා විසින් තමාගේ පෙම්වතිව අත්හරිනවා. පෙම්වතා විසින් පෙම්වතිව අත්හරිනවා. ඒකට මේ සර් අහනවා ඇයි කොහොමද මෙහෙම වෙන්නේ? ඒකට මෙයා කියනවා මට එතනට යන්නට බැරි වුණා. ඒත් ඇය එතනට ගියා. ඇයගේ ලෝකයේ තුල ගොඩාක් විවුර්තව ගොඩාක් දේවල් දකින්නට පුළුවන්, විඳින්නට පුළුවන්. ඒකට ඇයි මම ඇයට බාධා කරන්නේ? මෙන්න මේ සිතුවිල්ල මේ ජීවිත අත්දැකීමත් එක්කන් ඔහු ඇතුළාන්ත තුල යම් කිසි විදියක ගමනක් ගියා. ඔය යන අතරදී ඔහුට මතක් වෙන තවත් එක්තරා සිද්ධියක්. ඒ තමයි කුලවාලි කියන චිත්‍රපටයේ යම් කිසි එක සිද්ධියක්. ඒ තමයි දාරා කියන තරුණයා දාරා කියන කුච්චලයා තමාගේ භාර්යාව සුබා මෙදෙන්න අතර බොහොම ප්‍රේම සම්බන්ධතාවයේ ගැඹුරින්ම ප්‍රේමය වර්ධනය වෙලා ලස්සන පෞල් ජීවිතයක් ගෙවනවා. එතකොට දාරා කියන්නේ සතුන් දඩයන් කරන්නේ. ඔය දවසක් සතුන් දඩයන් කරලා එනකොට කෙටේරියක් කරේ තියාගෙන ඔය දකිනවා තමාගේ පෙම්වති තමන්ගේ භාර්යාව ඒත් එක්කම බිබිලේ ඇත්තෝ කියන මේ ධනවත් රෙදිපිලි විකුණන්නා සමග බොහොම ආදරෙන් කාලය ගෙවනවා. ධාරාට මොනවද වෙන්නේ කියලා හිතා ගන්නට බෑ. ධාරාගේ අතිපිච්ච කෙටේරිය විශ්සි කරලා අර බිබිලේ ඇත්තට ගහනවා. එතකොට මේ බිබිලේ ඇත්තට මේ කෙටේරි පාර වදිනකොට සුබා ධාරාව බදාගෙන කෑ ගහලා ඇයි උඹ බිබිලේ ඇත්තට මේ දේ කළේ? මේ වෙලාවේදී ධාරා දිගැස්සෙනවා.
ඒක අදහා ගන්නට බැරි දෙයක් සිදු වෙනවා. වෙන කිසිම දෙයක් නෙමෙයි. කෙටේරි පාර හරියට වැදුනනේ කියන තැන ඉඳලා නෙමෙයි. ඌ ඒ දකින්නේ. ඌ දකින්නේ එකම එක දෙයයි. ඒ තමයි පුතේ ආදරය දෙන්න අතර පැවතුනත් දැන් ධාරා බිබිලයකට කොයිතරම් ආදරයක් දක්වනවද? තමන්ගේ ස්වාමි පුරුෂයා පැත්තකට දාලා අර බිබිලයකට ඇය දක්වන්නේ ආදරය හඳුනාගත්ත ධාරා මොකද කරන්නේ? මේ බිබිලයක්ව අතින් අරගෙන ගිහිල්ලෙවල මැස්ස උඩින් තියලා හදාගෙන තිබෙන පැල් කොටේ මැස්ස උඩින් තියලා උණු වතුර එකක් රත් කරපන්. ඒ වතුර ටිකක් රත් කළා මේ බිබිලයකට සාක්ෂි කරනවා. අවසානයේ මොකද වෙන්නේ? බිබිලේ ඇත්තා ශ්‍රී කල්පනාව ආවට පස්සේ බිබිලයකට බාර දෙනවා ධාරාව. නමුත් බිබිලේ ඇත්තා මේ ගමට ආවේ භාර්යාවක් අරගෙන යන්නට නෙමෙයි. නමුත් ඒ අතරමඟදී ඇයට දැක්කුට ඔහුට මුණ ගැසුණු මේ තැනැත්තිය කෙරේ ඇති වුණු తాවකාලික ආදරයක් තුල ඔහු තමාගේ අවශ්‍යතාවෙන් ඉෂ්ට කර ගැනීම උදෙසා පමණයි මෙතනට ඇතුල් වුණේ. නමුත් අවසානයේදී ධාරා කියනවා ඊටම ලස්සන දෙයක්. බිබිලේ ඇත්තෝ ඔබට පුළුවන් මගේ භාර්යාව මේ සුභාව අරගෙන යන්න. හැබැයි එක දෙයක් අමතක කරන්නට එපා. ඒ තමයි සුභාට කරදර කෙරුවොතින් හිරිහැර කෙරුවොතින් වේදනාවක් දුන්නොතින් ඔබ පිටිපස්සෙන්ම මම සැරිසරනවා. බලන්න ආදරේ කොයිතරම්ද කියලා මේ ධාරාගේ ජීවිතය තුළ තමන් ආදරය කරපු තමන් එකට ජීවත් වුණු තමන්ගේ භාර්යාව පවා පරිත්‍යාග කරනවා. මොනවා උදෙසාද? භාර්යාවගේ සතුට උදෙසා, භාර්යාවගේ ආශාව උදෙසා, භාර්යාවගේ ආදරය උදෙසා. එන්න මේක තමයි ඇත්ත ආදරය වෙන්නට ඕනේ. ඊළඟට තවත් මේ සිද්ධි තව චූටි සිද්ධියක් තියෙනවා. මම ඒක අපිට මතක් කරන්න. මේක අපි කවුරුත් දන්න සිද්ධියක්. මොකද මේ ධම්මික බණ්ඩාර කියන මේ පද රචකයා මේ පිළිබඳව දක්වා තිබෙන අදහස් සම්බන්ධයෙන් අපේ රට තුළ මේ සිද්ධිය ප්‍රසිද්ධයි. ඒත් මම උට මතක් කරන්න. ඒ තමයි දැන් මේ තමාගේ භාර්යාව බිබිලයන්ට බාර දීලා බිබිලයන්ට අතින් අල්ලගෙන යන අතර මගදී පාර දිගේ ධාරාට කියනවා ධාරා මම ඔබ එක්කගෙන යන්න මම ඔබට ආදරය කරන්න. හැබැයි ඔබ ඇඳගෙන ඉන්න වස්ත්‍රය ඇඳගෙන මට ඔබ එක්කගෙන යන්නට බෑ. මට ලැජ්ජායි. මෙහෙම කියනකොට මොකද වෙන්නේ? එහෙනම් අර රෙදි වෙලඳන් කරන බිබිලයන්ගේ අලුත් සලුපිලි ඇඳගත් ධාරා අර තමන්ගේ ස්වාමි පුරුෂයා විසින් දීපු ඒ පරණ රෙදි කඩ අරගෙන ගලවලා විසි කරනවා ගංගාවට. ওই ගංගාවේ මූණ සෝදමින් ඉන්න ධාරාගේ ඇඟේ දැවටෙන මේ රෙදි කඩ අරගෙන මේක තුරුළු කරාගෙන පපුවට තද කරගෙන ධාරා අඬනවා. ඇයි? ආදරය කියන්නේ අන්න එතනයි කියන්නේ. ඒතර බලන්න අද සමාජය තුල ඉන්න තරුණ දූගේ පුතාගේ ජීවිතයට කොයිතරම් ලස්සන අත්දැකීමක්ද මේ, ඒ වගේම කොච්චර වටිනා පණිවිඩයක්ද මේ සිද්ධිය තුලින් අපිට මතක් කරන්න කියලා. එදා සමාජය තුළ අපි ගත්ත පින්නෙන් දෙදෙනෙක් එකට එකතු වෙන ජීවිතය අවසාන වෙනකම් කියලා. ඒ ආදරේ කවමදාකවත් මොනම හේතුවකට නැසෙන්නේ නැහැ කියලා කිව්වා. විනාශ වෙන්නේ නැහැ කියලා කිව්වා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? සමහර පුංචි සිත්ඇවුලක් ඇති වුණොත්, පුංචි අඩදබරයක් ඇති වුණොත්, පුංචි වේදනාවක් ඇති වුණොත් මොකද වෙන්නේ? අද ප්‍රේමේ කැඩිලා බිඳලා විනාශ වෙලා දැලිපිය අතර ගන්න, කඩුව කිනිස්ස අතර ගන්න, පිස්තෝලේ අතර ගන්න තත්ත්වයට මේ ප්‍රේමේ පරිවර්තනය වෙලා. මොකක්ද හේතුව? මේ කිසිම දෙයක් නෙමෙයි. ප්‍රේමේ තුල දරා ගැනීමක් නැති වෙලා. ප්‍රේමේ තුල දරා ගැනීමක් නැති වෙලා. සුදු බයිබලයේ තුල පුතේ සඳහන් කරන මෙන්න මෙහිම දෙයක්. මම කැමති මේ සුදු බයිබලයේ කොරින්ථවරුන් වෙත ලියන ලද හසුනේ 13 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා ප්‍රේමය ඉවසිලිවන්තය, ප්‍රේමය කරුණාවන්තය, ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත, ප්‍රේමය පාරට්ටු කරගන්නේද නැත, උඩඟු වන්නේ නැත, ප්‍රේමය අවිනීත නොවේ, ප්‍රේමය ආත්මාර්ථකාමී නොවේ, ප්‍රේමය හනික නොකිපේ,
නපුර සිතේ ධාරණය නොකර ගන්න. ඒත් එක්කම ලස්සන දෙයක් කියනවා. ප්‍රේමය සියල්ල උසුලයි. ප්‍රේමය සදාතනිකයි. සියල්ල උසුලයි. ප්‍රේමය සදාතනිකයි. කොච්චර ලස්සන වචන ටිකක්ද මේ ශුද්ධ බයිබලයේ තුල සඳහන් වෙන්නේ. අද අපි කතා කරන්නේ විශේෂයෙන්ම අපගේ මාතෘකාව වෙලා තිබෙන්නේ මේ වැලන්ටයින් දවස සහ තරුණ දරුවන්ගේ ප්‍රේමය සම්බන්ධවයි. එතකොට අද පුතේ අපිට ඉතාමත් යෝග්‍යයි කියලා මට හිතෙනවා මේ වචන ටික අද සමාජය තුළ ඉන්න තරුණ දුවල පුතාලා හැටියට මෙනෙහි කරන්න පුළුවන් නම්, භාවනා කරන්න පුළුවන් නම්, නැවත නැවත කල්පනා කරලා බලන්න පුළුවන් නම්, නැවත නැවත ඒ පිළිබඳව කල්පනා කරමින් ඒක ජීවිතයට ඇතුල් කරගන්නට පුළුවන් නම් මම හිතන්නේ මීටත් වඩා උතුම් ප්‍රේමයක් අපිට තවත් අත්දකින්නට බැරි වෙයි. මේ ප්‍රේමය ඇත්තටම සුන්දරයි. ඒ ප්‍රේමය ඇත්තටම මිහිරි. ඒ ප්‍රේමය තුළ ඇත්තටම සුවයක් අත්දකින්නට පුළුවන්. මම මෙතනට මේ වැඩසටහනට ආපු වෙලාවේදී මෙතන හිටිය තරුණ විවාහක සහෝදරයෝ දෙදෙනෙක් විතර වගේ හිටියා. ඔබගේ මතම වෙන්නත් පුළුවන්. ඔවුන් සාකච්ඡා කෙරුවා. ඔවුන් විවාහ වෙලා අවුරුදු 2-3 ගත වෙලා තිබෙනවා. ඔබ මොනවද මේ ප්‍රේමය ගැන හිතන්නේ කියලා උන් ලස්සන අදහසක් කිව්වා. ඇත්තටම ෆාදර් විවාහ වෙන ඉස්සෙල්ලා අපි අතර පුදුමාකාර ගැඹුරු ප්‍රේමයක් තිබුණා. අපි දෙදෙනාට දෙන්න නැතුව බැරි වුණා. අපි දෙදෙනාට දෙදෙනා කොයි වෙලාවෙද මුණ ගැසෙන්න කියලා හිතුවා. සමහරට රෑ ජාමේ වෙනකන් පාන්දර 1 2 3 වෙනකන් අපි ෆෝන් එකෙන් කතා කෙරුවා. අමාරුයි නිදිමතයි ඒ දරාගත්ත ප්‍රේමයේ උදෙසා. ඒ අද මේ වෙනකොට කෙමින් එදා තිබුණේ බැඳීම, එලෙන්ගතුකම, ඒ ලැබිකම අද කෙමින් අපෙන් ඈත් වෙලා තියෙනවා. ජීවිතේ ප්‍රශ්න එකතු වෙනකොට, ජීවිතේ ගැටලු එකතු වෙනකොට, ජීවිතේ අවිහිදකම් එකතු වෙනකොට, ජීවිතේ දුක වේදනාවන් එකතු වෙනකොට ප්‍රේමය අපෙන් ටික ඈත් වෙනවා. අර කතාවට කියනවා සිංහලෙන් කියමනක් තිබෙනවා. දුක වේදනාව ප්‍රශ්න ගැටලු ඉදිරිපස දොරින් ඇතුල් වෙනකොට ප්‍රේමය පිටිපස්සේ දොරින් පැනලා යනවා. ප්‍රේමය පෑල දොරින් පැනලා යනවායි කියලා. ඉතින් ආදරපුතේ මම හිතන්නේ විශේෂයෙන්ම වැලන්ටයින් මුනිතුමාව සමරන ශිරවන්තයාව සමරන අද වගේ දවසක් මේක විශේෂයෙන්ම වෙළඳ මාෆියාවක් බවට පත් කරගෙන මේක මාකට් කරන්න පටන් ගත්තා. සමාජය තුළ මේක මාකට් කරන්න පටන් ගත්තා. මේ මාකට් කිරීම තුළ තමයි අද මේ අපේ තරුණ දුවල පුතාලා රෝස මල් අරගෙන තැන් වල සැඟවිලා බලන් ඉන්නේ. තමාගේ පෙම්වතා එනකන්, තමාගේ පෙම්වතිය එනකන් මේ අය මග බලාගෙන ඉන්නේ. මෙන්න මේ තුළ මේ මාකට් එක තුලින් ඇති කරපු දෙයක්. නැතුව පෙබරවාරි 14 කියන්නේ ශිදවන්තයේ ජීවිතේ අපි සැමරීමක්. එතුමාගේ මරණයට පත් වෙලා එතුමා ස්වර්ගීය අත්දැකීමට ඇතුල් වීමේ දොරටු, එතුමාගේ ජීවිතේ ස්වර්ගීය දොරටු විවෘත වීම මෙනෙහි කරන දවසක්, භාවනා කරන දවසක්. එතකොට වැලන්ටයින් කියන සාන්තුවර කියන්නේ කවුද? එදා සමාජය තුළ තරුණ දුවල පුතාලට විවාහ වෙනට නොදී තහනම් කරපු යුගයක ඒ දරුවන්ට ප්‍රේමය තුළ, ආදරය තුළ එකට එකතු වෙන්නට උදව් කරපු නිසා එතුමා වැදගත් වෙනවා අපිට. එහෙනම් මෙන්න මේ සංකල්පය සහ මේ අත්දැකීම අද විකෘති කරලා විකෘති මානසිකත්වයක් තුළ අද අපේ තරුණ දුවල පුතාලව මෙහෙවමින් යනවා වෙළඳ මාෆියාවක් විසින්. එහෙම නැතුව ඇත්තටම වැලන්ටයින් දවසේදී පෙම්වතියන් එකට එකතු වෙන්නට ඕන, රූම්ස් වලට යන්නට ඕන කියන මේ සංකල්පය නිර්මාණය කරලා තිබෙන්නේ වෙළඳ මාෆියාවක් තුලින්. රූම්ස් අවේලබල් කියලා ගහලා තියෙන ඔය ස්ථානවල ඔය රූම්ස් ටික විකුණ ගන්නට, කාමර කුලියට දෙන්නට, සල්ලි වලින් තමන් පොහොසතුන් බවට පත් වෙන්නට, එහෙම නැත්නම් ඔය පෙම්වතුන් අතර බෙදා ගන්න තෑගි භෝග ඒ කාලේ වැඩියෙන්ම ඔය අපි දකිනවා කඩවලට එනවා. මේ දේවල් විකුණ ගන්නට මේ වෙළඳ මාෆියාව තුලින් නිර්මාණය කරපු දෙයක් ඇරෙන්නට, නැත්නම් රූම්ස් වලට යන, නැත්නම් ඔය තෑගි භෝග ගෙනල්ලා දෙන රෝස මල් බෙදෙන දවසක් නෙමේ ඔය පෙබරවාරි 14 කියන්නේ. මම හිතන්නේ ඔබට යම් කිසි දෙයක් අවබෝධ වෙන්නට ඇති කියලා මම හිතනවා. පියතුමනි, මා කැමති අවසාන වශයෙන් දැනගන්නට තරුණ තරුණියෙකු ලෙස ජේසුස් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන ආදරය මොකක්ද? අපි ඒ වෙනුවෙන් කරන්න ඕනේ මොකක්ද?
මෙතන පුතේ මම කැමති ඔය කතා ඔබ ඇසුවේ ප්‍රශ්නෙට සුදු බයිබලයේ ලූක්තුමාගේ සුවිශේෂයේ 6 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තියේ සිට ඉදිරියට පොඩ්ඩක් කතා කරන්න. මේකේ කතා කරනවා සතුරා කෙරෙහි මෙත්සිත වැඩි වීම පිළිබඳව. මේක කියනවා මට සවන් දෙන ඔබට මෙය කියමි. ඔබේ සතුරාට ප්‍රේම කරන්න. ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න. ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න. ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාඥා කරන්න. ඔබේ එක කම්වලකට අතුල් පහර දෙන අයට අනෙක් කම්වල පාන්න. ඔබේ උතුරු සලුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳිනේ උවද වළක්වා නොගන්න. ඔබෙන් ඉල්ලන හැමතෙම දෙන්න. ඔබ සතුටේ පැහැර ගන්නාගෙන් ජලිත නොඉල්ලන්න. අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහුද ඔබත් ඔවුන්ට ඒ දේම කරන්න. ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්න වුනම් ඉන් ඔබට කවරනම් ප්‍රශංසාවක් වේද? පව්කාරයෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. මේ සුවිශේෂ පාඨය තුළ පුතේ අපිට කතා කරනවා යේසුසා ඉතාමත් ලස්සන පණිවිඩයක්. ඒ තමයි ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. සතුර කියන්නේ කවුද? මට යම් කාර්යයක් කරන කෙනෙක්. මට යම් විපතක් කරන කෙනෙක්. මගේ ජීවිතේ අපහිර කරන කෙනෙක්. මගේ ජීවිතේ වේදනාවක් දෙන කෙනෙක්. ඒක එයාට මොනවා කරන්නද කියන්නේ? ඔබ ප්‍රේම කරන්න කියලා. අපිට කොයිතරම්ද කරන්න පුළුවන් කියලා කතා කරන්නේ. හරියට නිකන් කතාවට කියනවා උඩුගම්බලා පීනීමක්. අපි දන්නවා ගංගාවක් ගලාගෙන යන අතට අපිට පීනන්නට හරි පහසුයි. ඇයි? ගංගාවේ වතුර පාත්‍ර ගලන නිසා ඒ වතුරට බහැලා අපි පීනන්න සූදානම් වෙනකොට පීනන්න විදිහට සැදෙනකොට වතුර තුලින් අපි තල්ලු කරලා දෙනවා පාතට. අපිව ගසාගෙන යන්නට. හැබැයි ගඟ ගලන අතරේ අනිත් පැත්තේ අපි පීනන්න සාකච්ඡා අපිට යම් වෙනසක් දරන්න වෙනවා. ඒක අමාරු කාර්යයක්. අමාරු කාර්යයක්. හැබැයි කොයිතරම් වෙනසක් දැරුවත් මම විසින්ම මා තුළ තිබෙන ශක්තිය තුළින් මම කරපු දෙයක්. එහෙනම් මම ලබාගත් ඡායාග්‍රහණ කෙරෙහිම සුදුගම්බලා නිවීම මම විසින් හඳුනා ගන්න ඕනේ. එක් ගඟ ගලන අතර තියෙනවා කියන අදහස් කරනපතේ. ජීවිතේ සමාජයේ ගලාගෙන යන ඔහේ සමාජය තුළ ඉන්න විවිධ පුච්චල විවිධාකාර ඡායක රංගපාන පුච්චල ඉන්නවා. ඊර්ෂ්‍යා කරනවා නම් අනිත් කෙනෙක් ඊර්ෂ්‍යා කරනවා. වෛර කරනවා නම් අනිත් කෙනෙක් වෛර කරනවා. ගහන්නවදී ගහනවා. කපන්නවදී කපනවා. බයින්නවදී බයිනවා. පරුස වචන කියවදී ඒ වගේ පරුස වචනදී අනිත් කෙනාට සංඝා කරනවා. මේක නේද සමාජ ධර්මතාවය. ඒක කතා කරන්නේ පහසු දේ කරන්නට නෙමෙයි අපහසු දේ කරන්නට. ප්‍රේමය කියන්නේ පහසු දේ කිරීම නෙමෙයි අපිට අපහසු දේ අපහසුවෙන් වුවත් අපි ඒ දේ කරනවාද අන්න එතන සැබෑ ප්‍රේමයක් පවතිනවා. මේ ප්‍රේමය ගැන කතා කරනකොට පුතේ අපිට ගොඩක් හිතෙන්නේ මේ තරුණ දුවල පුතාලා අතර තියෙන ප්‍රේමය ගැන විතරක් නෙමෙයි. අම්මිත් තාත්තත් දරුවෙක් අතර තියෙන ප්‍රේම ආදර සම්බන්ධතාවය කියන්නේ දෙමාපියන් දරුවා අතර තියෙන ඒ ස්වාභික්ෂ භාවය විතර එතන හැදෙන ප්‍රේම සම්බන්ධතාවය ගැන කතා කරනවා. ඒ අසල්දසේ ඉතරේ මාතුල තියෙන ප්‍රේම සම්බන්ධ මේ ආදරය ගැන කල්පනා කරලා බලන්න. මිත්‍ර හොඳම මිත්‍ර දෙදෙනෙක් අතර ඒක මිත්‍ර කණ්ඩායමක් අතර පවතින ආදරය ගැන කල්පනා කරලා බලන්න. කොයිතරම් පරිත්‍යාගය කියලා කොච්චර ඉවස ගන්න දෙනවද ජීවිතේ තුළ. නේද? ප්‍රේමය ඔබ තුළ තිබෙනවා නම් මොකද වෙන්නේ? ඔබේ සතුරාටත් ප්‍රේම කරන්න. ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න. වෛර කරන්නට යහපත කරන්න. අපිට පුළුවන්. කොයිතරම් දුරට පුළුවන්. මොනවද වාටික නියම. ඇත්තටම. අපහසු නේද? पण ජේසුස් කියනවා ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න. ඔබට සාප කරන්නන්ට සිත පතන්න. ඔබට ගැරහුම් කරන්නන්ට නිසා යාඥා කරන්න. පුතේ අර කියමනක් තියෙනවා අපිට වඩා ගොඩාක් දුරින් ඉන්න ඈතින් ඉන්න පුද්ගලයෙකුට ආදරය කරන්න හරි පහසුයි. හරිම පහසුයි. අපිටම ඉන්දියාවේ හදිසි ගම්බතුරක් ආවයි කියලා ගම්බතුරේ මේ විවිධ විශාල සංඛ්‍යාවක් නැති වුණා කියලා කියමු. අපි මෙතෙන් ඉඳන් ලංකාවේ ඉඳන් අපි හූල්නවා
අනේ අපොයි කියනවා. ඇයි අර අස්සර මිනිස්සු අනේ පව් කියලා අපි කියනවා. හොඳයි. සෝමාලියාව ඉතියෝපියාව කියන රටවල් ටික ගන්න. සෝමාලියාව ඉතියෝපියාව කියන රටවල් වල මණ්ඩ පෝස්ට් වෙන පෙළෙනකොට ඒ දරුවන්ම අපිට පෙන්නකොට අපිට මොනවද ඇති වෙන්නේ? අපිට දුකක් ඇති වෙන වේදනාවක් හිතන. අනේ කන්නේ නැතුව අර තමයි. හැම ඇතිපෝට් වලට ඇවිල්ලා ලොකු වේදනාවක ඉන්නේ. ගොඩක් අපහසුතාවයක ඉන්නේ කියලා අපි හිතෙන්න පුළුවන්. අපි ආදරේ විශ්වාස කතා කරන ඒ විදිහට. ඒ වෙනත අපි හිතමු තවත් කොහේ රටක හදිස්සි භූමිකම්පාවක් ඇති වෙලා විශාල ප්‍රදේශයක් එහෙමම ගිලා දැක්ක කියලා අපි එන්නේ අඳනවා වැලෙකට. ඒකේ අපිට අමාරු වෙලා තිබෙනවා. අපේ ජීවිතේ අපි එකට ජීවත් වෙන අපේ මිනිස්සුන්ට ආදරේ කරනවා. ලෝකේ ඉන්න පුදුමෙන් අපිට ආදරේ කරන්න පහසු වෙලා තියෙන හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි ඒ අයගේ ජීවිතවලින් ලෝකේ ජපානයේ ඉන්න මිනිස්සු මට අභියෝගයක් නෙමෙයි. ඉන්දියාවේ ඉන්න මිනිස්සු මට අභියෝගයක් නෙමෙයි. සෝමාලියාවේ ඉතියෝපියාවේ ඉන්න මිනිස්සු මට අභියෝගයක් නෙමෙයි. ඒ මගේ ගෙදර මාතෘකක් එකට ජීවත් වෙන මගේ අම්මා තාත්තා වෙන්නත් පුළුවන්. මගේ සාතුත්‍ය භාර්යාව වෙන්නත් පුළුවන්. ඒක ඔබ තරුණ අද දවසේ විශේෂයෙන්ම තරුණයන්ගේ ප්‍රේමය ගැන කතා කරනවා. ඒ තරුණ යුවලක් හැටියට ප්‍රේමයෙන් දෙනුණු යුවලක් හැටියට ඔබ දෙදෙනාට දෙදෙනා අතර පවතින ප්‍රේමය තමයි සුදු දෙයක් නිසා සිත්යවලක් පිළිමක් නැතිවීම තුළ ඔබ අතර ලොකු දුරස්භාවයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔබත් එක්ක එකට ජීවත් වෙන පුද්ගලයන්ට වඩා ඔබට දුරින් ඉන්න අය ප්‍රේම කරන්නට පුළුවන්. මොන කියන්නේ මොනවද? ඉතින් පණිවිඩය තමයි ඔබ ප්‍රේම කරන්නට ඕනේ. ඔබේ ජීවිතේ යමක් දෙන කෙනාට නෙමෙයි. ඔබ ප්‍රේම කරන්නට ඕනේ. ඔබේ ජීවිතේ ප්‍රේම කරන කෙනාට විතරක් නෙමෙයි. ඔබ ප්‍රේම කරන්නේ ඔබට වෛර කරන ඔබ පරිගණක මාන බලමින් ඔබට ශාප කරන ඔබේ තියෙන දේවල් කඩා වඩා ගන්න ඔබේ දේවල් අයිති කරගන්න ඔබගේ ජීවිතයට හානියක් කරන්න දෙන්න කෙනාට පවා ඔබට පුළුවන් ප්‍රේම කරන්නට විශේෂ කතා කරන කිසිම ප්‍රේමකින් අමුතන ඒ බව අපි දන්නවා එදා ජීසු කල්වාරි කණිතුන් තුල කුරුසගත වෙලා ඉන්න කුරුසේ ඇන තුනකට තමන්ගේ ශරීරයේ සීමා කරලා තියෙනකොට ඒ කුරුසේ එල්ලීලා අවසන් හුස්ම හෙලන්නට ඉස්සෙල්ලා මුසු ලස්සන වචන ටිකක් කිව්වා. හන්ස කියනවා පියාණනි මොන් නොදැන කරන වැරදි වලට සමාව දෙන්න. බලන්න කොච්චර ලස්සනද කියලා. කියන්නේ මොන් නොදැන කරන වැරදි වලට මොකට සමාව දෙන්න. ඇයි මේ කියන්නේ? ආදරේ නිසා. පුරුවන් දෙම්බතේ හැදිලා දෙම්බතියක් හැදිලා සමාජයේ පෙන්වතා වූ එන්දකී තුලින් සිදුවෙන අපතේක්ෂක් වෙන්න පුළුවන්, වරදක් වෙන්න පුළුවන්, අත්පසුවීමක් වෙන්නට පුළුවන්, යම් කිසි විදිහකට දුරකමක් වෙන්නට පුළුවන්. ඒ තනස්කාරී තනස්කේ හැකියාව තිබෙනවා නම් එදා සිංහ කල්වාරි කණිදුන තුලින් දෙන්න කුරුසගත වෙලා ඉඳලා ඒ කුරුසේ දිලා කියපු දේවල් කියන්නේ ඒ පෙන්වතා පෙන්වතිය අතර මොනතරම් සුන්දර පිවිතුරු ඒ වගේම සැද ආදරය ප්‍රේම අත්දැකීම් තිබෙනවා. ඒ නිසා අද පුතේ ජේසු ඔබට මට දෙන සම්පූර්ණ ඔබ ඇත්තටම ප්‍රේමාන්විත නම් ඔබ ඇත්තටම ප්‍රේම තුළ ජීවත් වෙනවා. ඔබේ ප්‍රේම තුළ පවතින නම් ඔබට සිදුවෙනවා මට සිදුවෙනවා මේ මුළු සමාජයටම සිදුවෙනවා ඔබට සිදුවෙනවා දරා ගන්න අපිට සිදුවෙනවා දරා ගන්න. විද්‍යමතුන්ගේ දවස් ගැන කතා කරනකොට මෙන්න කරනකොට භාවනා කරනකොට ඒ පිළිබඳව විචල බලනකොට මම කියන්නේ ජේසු අපිට දීපු පණිවිඩය ඉතාමත් වැදගත්. අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද? ඔබත් ඒ දේම ඕන් උදෙසා කරන්න. අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද? ඔබත් ඒ දේම ඕන් උදෙසා කරන්න. සම්පූර්ණ කෙනෙක් සේවනම්ද අනිකාවින හැදෙන්නට පිටෙන්නට ජය දෙන්නට දීකර හරින්ක මගේ ජීවිතේ මම කොයිතරම් සූදානම්ද අනේ සූදානම ඔබ මාස්ටර් කියනවා නම් ඒ සූදානම තමයි සදා ඒ සූදානම ඔබට මට ජීවිතේ තුළ ඇස්තර ගන්න පුළුවන් ඊටතර ඉතින් ප්‍රේමය සිංගල් ප්‍රේමය ලස්සන ප්‍රේමය මේ ලෝකෙ තුළ තමයි ඒක ඔබ මම සත්‍යයි ඒ ප්‍රේමයේ මොන ගැටෙන් තැන සතුටුගේ සමාදානයේ නිදහස අත්හරින අත්දැකීම. පියතුමිනි බෙහෙවින්ම ස්තුතියි ඔබ වහන්සේද මේ ස්ථානයට පැමිණිලා අපිට ආදරය කියන්නේ මොකක්ද? ආදරේ අද වර්තමානයේ මොකද වෙලා තියෙන්නේ? තරුණයෙකු තරුණියක ලෙස අපි ආදරේ
කොයි විදිහටද වෙනස් වෙන්න ඕනේ කියන තැනට වෙනකන් අද අපි කතා කරා පියතුමනි. ඉතින් පියතුමනි නැවත වරක් ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තුතියි. අද මෙතනට පැමිණියාට ගොඩක් දුර ඉඳන් ආවේ. ස්තුතියි පියතුමනි. ඒ වගේම අපිට මේ වැඩසටහන කර ගැනීමට මේ අලංකාරවත් ලබා දුන්නේ උස්රගෑ මිස්සමේ ජෙරියන්ක. ඉතින් යාටත් ගොඩක් ස්තුතියි. ඉතුරුව අපි වෙනුවෙන් මෙවැනි උදව්වක් කරාට බෙහෙවින්ම ස්තුතියි පියතුමනි. ජෙසුපිටයි ඔබ වහන්සේට. ජෙස්පිටයි. තවත් මෙවැනිම වූ වැඩසටහනකින් අපි නැවතත් මුණ ගැහිමු. එතෙක් ඔබට ජේසු පිහිටයි.